දවසක් සුන්දර දවසක් වෙන්න කියලා අද දවසේත් ඔබට ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපේ ටොපික්ස් කතාබහ ආරම්භ කරන්නට තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ ටොපික්ස් කතාබහ තුළ නිරන්තරයෙන් ඔබේ ජීවිතයට යමක් ඔබේ ජීවිතේට පණිවිඩයක් දෙන්න තමයි හැමදාමත් අපි උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේත් අපේ ටොපික්ස් කතාබහට මම ආරාධනා කරලා එකගෙන ආවා ඔබ හොඳින් දන්න හඳුනන ගොඩක් ආදරණීය චරිතයක්. ඇය ගැන කියනවා නම් සමාජය තුළ කතා කරන්නට ඕන ප්‍රජාවක් ගැන හඬනා ගන්නට ශක්තිය තියෙන ඔවුන් වෙනුවෙන් නැගී සිටින්නට ශක්තිය තියෙන පොළොවක් මෙන් සියල්ල දරාගෙන ඉන්න ඇය තමයි අද දවසේ අපිත් සමග එකතු වෙලා ඉන්නේ. මේ භූමි හරේන්ද්‍රන්. ආයිබෝන් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. කොහොමද භූමි මේ දවස්වල ජීවිතය සහ මොකද වෙන්නේ මේ දවස්වල? ජීවිතේ නම් සුපුරුදු පරිදිටත් වඩා කාර්යබහුලයි. මේ අවුරුද්ද මම හිතනවා ගොඩක් අභියෝගකාරී අවුරුද්දක් කියලා. සහ වැඩ බහුල සැලසුම් බහුල අවුරුද්දක්. ඉතින් ඒකට මහන්සි වෙනවා පොඩ්ඩක්. මහන්සි නැකින් වැඩ කරනවා. අලුත් වැඩ කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දේවල් වලට සැලසුම් කරන දේවල් කරනවා. අවුරුද්ද හිතුවටත් වඩා ආරම්භයම නිකන් සෑහෙන වැඩත් එක්ක පැක්කුණා වගේ හිතෙනවා. හැබැයි ඒක අතකට හොඳයි. මම කැමති දෙයක් කාර්යබහුල වෙන එක. ඉතින් ඔව් එහෙම තමයි මේ දවස් ටික යන්නේ. එහෙම තමයි මේ දවස්වල යන්නේ. භූමි කියන කෙනාව සෝෂල් මීඩියා වලදී ගොඩාක් මිනිස්සු අඳුර ගන්නවා සහ හැමෝම ඔබට ආදරේ සහ ඔබව දන්නවා. හැබැයි මම කැමතියි භූමිය මොන විදිහට දකින්න කියලා දැනගන්න. මම ඇත්තටම දැන් මෙහෙම කතා බහදී හම්බ වෙලා සමහරව මාව ඇත්තට දැක්කාම මේ භූමිද කියලා අහන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම සංවර ඉඳගෙන හිටියට මෙහෙම කතා බහ කරන්න මම ඇත්තටම මෙහෙම සංවර ඉඳගෙන ඉන්න කතා බහ කරන කෙනෙක් නෙමෙයි. මේ කතා කරනවා වගේ 10 15 ගුණයක් මගේ හඬ වැඩි. සහ මට ඇත්තටම එක විදිහකට විනාඩි 10ක් ඉන්න අමාරුයි. ඉතින් ඔෆිස් එකේ වුණත් මේ මට වැඩක් නැත්නම් මම වැඩ කරන මිනිස්සුන්ට කියලා වද දෙන જાතිය බොස් කෙනෙක්. ඉතින් මේ හිමින් hina වෙන්න කතා බහ කරන්න කොහොමද බෑ. ඉතින් හරි විනෝදකාමී. මොකද මේ මම කැමති හැමතිස්සම මටත් වඩා මගේ වටේ ඉන්න අය විනෝදෙන් ඉන්නවට. මොකද මේ අර තේන පොඩි ආසාවක් මැරෙනකොට හැමෝගෙම හිතේ ලස්සන මතකයක් වෙලා මැරෙන්න. මාව මතක් වුණත් මොහොත ලස්සන හිනාවක් එන විදිහට මේ මතකයක් වෙලා මේ ලෝකෙන් යන්න මම කැමතියි. ඉතින් මේ හරිම සරලයි. මම ගොඩක් මේ විචෝඩන වලට මම කැමති නැහැ. විනෝදෙන් ඉන්න කැමති කෙනෙක්. මම බාත්රූම් සිංගර් කෙනෙක්. ගෙදර වුණත් මේ සින්දුවක් නැතුව වැඩ කරගන්න හරි අමාරුයි. ඉතින් ඔව් ඒ වගේ හරි විනෝදකාමී හරි සද්ද චරිතයක්. භූමිය පසුගිය කාලේදී අපි දැක්කා ඉතාමත් අති විශිෂ්ට රංගනයක් ඔබගෙන සිනමාව තුළ එන්නේ. ඉතාමත් අති විශිෂ්ටයි. ඒ අති විශිෂ්ට රංගනය නිසාම ඔබට සම්මානලාභී බවට පත් වෙන්නට හැකියාව ලැබුණා. කොහොමද මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ සහ මොකද හිතෙන්නේ මේ ලැබුණ සම්මානය ගැන සහ මේ සම්මානය කොච්චර බලද සහ අහන්න ඕනේ. ඒ තුලින් තවත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්නට හැකියාව ලැබුණානේ. තවත් කණ්ඩායමක් ඔබට එකතු වුණා. මොකද හිතෙන්නේ ගැන? සිනමා පටියට සම්බන්ධ වෙන්න නම් බොහොම අහම්බෙන්. ඒකත් අර ඩොකියුමන්ටරි මූවි එකක් කරන ගමන් ඒකට අධ්‍යක්ෂණයෙන් සහාය වෙන්න ෆ්‍රැන්චිපානි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා හිටියා විසාකේස චන්ද්‍රසේකර. ඉතින් ඔහු යෝජනා කරා ඕකේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියලා. මූලික වැඩමුළුවට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ එතන පොඩි බහිම්බස් වීමක් ඒ අය අතර සාකච්ඡාවක් සිදු වෙලා නැවත මාව චිත්‍රපටයට සම්බන්ධ කරගන්න එකඟ වෙලා තියෙනවා. කොහොම හරි සම්මානේ බර කියනවා නම් සම්මාන 3ක් මට හම්බ වෙලා තියෙනවා. එකක් ජාත්‍යන්තර සම්මානයක් 2017 අවුරුද්දේ සාක් සම්මාන වලදී මට හම්බෙච්ච සම්මානේ. ඊට පස්සේ ඒ අවුරුද්දෙම ජාත්‍යන්තර සම්මාන ගත්ත නළු නිලියන් කලාකරුවන් අගයලා චිත්‍රපට සංස්ථාවෙන් සම්මානයක් දුන්නා. සාක් සම්මානයට වැඩි 1 කිලෝ එකක් විතර බරයි වැඩියෙන්. ඊට පස්සේ සරසවි සම්මානය හම්බුණා. මම හිතන්නේ 1 කිලෝ 5ක් විතර බරයි. ඉතින් සම්මාන තුනම මට ගොඩක් විශේෂයි. මොකද ලංකාවේ සහ ආසියාවේ පළවෙනි වතාවට ඒ වගේ සම්මාන ගත්තේ සංක්‍රාන්ති සමාජභාවි නිලියක්, ට්‍රාන්ස් නිලියක්. ඉතින් ඒක ගැන ගොඩක් ආඩම්බරයි.
ප්‍රේක්ෂකයන් වැළඳගත්තා කියන එක ඒක මං හරියටම කියන්න දන්නේ නැහැ. මොකද කියන්න ඕනේ නැහනේ. මං කියන්නේ මම මේ මොනවාද මහා ලොකු රංගනයක් කරගෙන ඇත්තටම මට එහෙම ලොකුවට දෙයක් කරන්න තිබ්බේ නැහැ. මොකද මං විදිහටම තමයි රංගපෑවේ එතන. කියන්නේ මගේම චරිතේ කොටසක් වගේ තමයි එතන තිබුණේ. වැඩි පිරිසක් මං හිතන්නේ සිනමා පටය හරහා මාව අඳුනගත්තා කියන එක මම පිළිගන්නවා. මොකද ඊට අවුරුදු 3කට 4කට කලින් වගේ නම් තමයි මං තම ක්‍රියාකාරී ලෙස මානව හිමිකම් ශාස්ත්‍රයේ වැඩ කරන්න පටන් ගත්තේ. ඉන්ටර්විව්ස් දෙන්න, ඩොකියුමන්ටරිස් වලට සම්බන්ධ වෙන්න වගේ. sorry කටහඬ ගැන එච්චර හිතන්න එපා. මේ දවස්වල පොඩක් කැස කොරෝනා නෙමෙයි. ඉතින් චිත්‍රපටය රිලීස් වෙනවත් එක්ක මං හිතන්නේ මං හැම දෙයක්ම ගන්න මගේ ජීවිතේ මං කරන්න බලාපොරොත්තු වෙන දේවල් වලට අලුත් පාරක් විදියට. ඉතින් මේ චිත්‍රපටයත් එක්ක මිනිස්සු අතරට යන්න හම්බ වෙච්ච එක මං හිතනවා මං කරන කාර්යයට ඒක ලොකු රුකුලක් වුණා. රුකුලක් වුණා කියලා. බොහොම ඉදිරියේදීත් කලා නිර්මාණ ඔස්සේ ඔබ දැක බලාගෙනට හැකියාවක් තියෙනවද? මේ වෙනකොට රූගත කරපු නිර්මාණ තියෙනවද? එහෙම නැත්නම් ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවම තියෙනවද? චිත්‍රපට නැහැ. ආවෙත් නැහැ. ආවේ වල සද්ද නැහැ. ස්ක්‍රිප්ට් එක කතා කරා නැත්නම් ෆෝන් එකකින් කතා කරා එච්චරයි. ඉතින් ඒ ගැන එහෙම පසුතැවීමක් මට නැහැ. මොකද මම වෘත්තිමය රංගන ශිල්පිනියක් නෙමෙයි. චිත්‍රපට ආවත් නිර්මාණයකට දායක වෙන්න මම කල්පනා කරන්නේ මට වෙලාවක් තියෙනවද කියන එකයි. මොකද මේ දැන් ඉන්ටර්විව් එකකට වුණත් කතා කරාම මම ඉස්සලාම බලන්නේ මගේ කැලෙන්ඩර් එක. කැලෙන්ඩර් එක බලලා මම දවස් දෙකක් විතර දින දෙන්න නැතුව ඉන්නවා. මොකද වෙන මොකක් හරි වැඩක් ආවොත් එහෙම ඒකට තමයි මූලිකත්වය. මොකද මම ළමයි වෙනුවෙන් කටයුතු කරනවා. සහ මම යම්කිසි ප්‍රජාවක් වෙනුවෙන් කටයුතු කරනවා. ඉතින් ඒ දෙක තමයි මගේ මූලිකම දේ ජීවිතේ. එතකොට අනිත් වෙන හැම වැඩක්ම ඊට පස්සේ. ඒක දෙවනියට. ඉතින් නිර්මාණයකට සම්බන්ධ වෙන මම හිතන්නේ මේක ලංකාවේ. ඉතින් තාම මම හිතන්නේ නැහැ තරම් අපි දියුණු වෙලා තියෙනවා කියලා. සමහරක් නිර්මාණ මම ප්‍රතික්ෂේප කරා. මොකද ඒක නිකන් මගේ පෞරුෂත්වය මම නියෝජනය කරන ප්‍රජාව නිකන් විකට රංගනයකට හැල්ඩුවකට ලක් කරන උපහාසයට ලක් කරන දෙයක් වගේ නිසා. මොකද මං එහෙම ප්‍රතිපත්ති අනුගමනය කරන කෙනෙක් නෙමෙයි. හැබැයි වෘත්තිමය වශයෙන් මට යම්කිසි ප්‍රතිපත්තියක් මම අනුගමනය කරනවා. ඉතින් මම යම්කිසි පුද්ගල කොට්ටාශයකගේ අභිමානය වෙනුවෙන් වැඩ කරනකොට අනිත් පැත්තේ මම ඕනව හැල්ලුවට ලක් කරන නිර්මාණයකට දායක වෙනවා නම් එතනදී මගේ වෘත්තිමය භාවය ප්‍රශ්න කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මගේ හෘද සාක්ෂියට එකඟව මම ඒවට බෑ කිව්වා. මං දැනට නම් නැහැ. හැබැයි ඉදිරියේදී මං වෙනුවෙන් යම්කිසි මං වැඩි විස්තර කියන්න මම පොඩි ඉඟියක් දෙන්නම්. මං වෙනුවෙන් යම් කලාකාරිනියක් ගායිකාවක් ගීතයක් නිර්මාණය කළා තියෙනවා. ඒ ගීතය මේ අවුරුද්දේ එළියට එයි කියලා හිතනවා. තව අපි යම්කිසි සමාජයට පණිවිඩයක් දෙන ගීතයක් නිර්මාණය කළා තියෙනවා. ඒකේ රූගත කිරීම ගිය සතියේ තිබුණේ. ඔබම දෙන්නේ රූගත කිරීම තුල? මමත් ඉන්නවා. මොකද මම කැමති වුණ නැහැ නිර්මාණයට ඉන්න. මොකද මම ඇත්තටම කිව්ව දැන් අවුරුදු 11ක් තිස්සේ මගේ මොන මිනිස්සුන්ව දැකලා ඇති. ඇති වෙලා ඇති. ඉතින් මං කිව්වා දැන් තරුණයි ඉස්සරහට එන්න ඕනේ. අලුත් මූණු දකින්න ඕනේ. ඉතින් මං එපා කියලා කිව්වා. ඇත්තටම මං ඉල්ලීමක් කරා එපා මං ඇති දැන් එහෙම කියලා. ඊට පස්සේ පෙරත්ත කරලා පස්සේ මං කිව්වා හරි මං එක දර්ශනයකට එන්නම්. ඊට වැඩි බෑ කියලා. හැබැයි අවසානයේ එහෙම නෙමෙයි. දර්ශන කීපයකටම ඉන්න උනා. මං හිතන්නේ ඒ ගීතය ලොකු පෙරලියක් ඇති කරයි කියලා. ඒව තමයි එන්න තියෙන නිර්මාණ. එහෙම තමයි භූමිගේ කලා පැත්තේ නිර්මාණ. ඉතින් තව බොහෝ දේවල් භූමි හරේන්ද්‍රත් එක්ක අපිට කතා බහ කරන්නට තියෙනවා. මම හිතන්නේ අද දවසේ ඔබටත් විශේෂ ඔබ කැමතිම කෙනෙක් සමග තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. ඉතින් විරාමයක් ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාමයක් අරගෙන ආයෙමත් මේ පැත්තට එනවා. එතකන් අපිත් සමග රැඳිලා ඉන්න මේ ටොපික්ස්. විරාමයෙන්
පස්සේ නැවතත් ඔබ එකතු වෙන ටොපික්ස් අපේ කතා බහත් එක්ක. ටොපික්ස් අපේ කතා බහේ ඔබට යමක් විශේෂාංගයක් සමග තමයි එකතු වෙන්නට සූදානම් වෙලා ඉන්නේ. ඔබ නිතරම දන්නවා ඔබට යමක් විශේෂාංගය තුළ නිරන්තරයෙන් අපි ඔබට යමක් තමයි හැමදාමත් ලබා දෙන්නේ. ඉතින් අද දවසෙත් ඊටමත් විශේෂිත වූ කාරණාවක් පිළිබඳව කතා බහ කරන්නට තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපි ජනිතයෙකු ලෙසින් එහෙම නැත්නම් ලදරුවෙකු ලෙසින් මේ ලෝකෙට ඉපදුනායින් පස්සේ පුද්ගලයෙක් විදිහට අපේ ජීවිතේට යම් යම් කාරණා අපි අරගෙන එනවා. විශේෂයෙන්ම අපේ නම, දෙමව්පියන්, පවුල, ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, ජාතිය මේ කියන කාරණාවල් අපි ඉපදෙනකොටම අපිත් එක්කම ලැබෙන දේවල්. ඉතින් මේ දේවල් තුලින් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරන්නට පුළුවන්ද? එහෙම නැත්නම් මේ ස්ත්‍රී පුරුෂ භාවය අපේ ජීවිතේ පැවැත්මත් එක්ක කොහොමද බද්ධ වෙන්නේ? මෙන්න මේ කියන කාරණා පිළිබඳව කතා බහ කරන්නට අද දවසේ එවෙනින් කතා බහ කරන්නට පුළුවන්ම හොඳම කෙනාව අද දවසේ මගේ ප්‍රෝග්‍රෑම් එකට එක්කන් ආවා. ඒ භූමි හරේන්ද්‍රන්. භූමි අද දවසේ අපි කතා බහ කරන්න ඕන කාරණාව පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම මේ සංක්‍රාන්තික ලිංගිකයන් කියන කාරණාව මෑත කාලයේදී තමයි සමාජය තුළ මතයක් ගොඩනැගුණේ. සමාජය දැනගත්තේ පිළිබඳව. මොකද්ද මේ කියලා. නමුත් තවමත් අපේ රට තුළ එක සමාජයක් ඉන්නවා තවමත් මේ සංක්‍රාන්තික ලිංගිකයා කියන්නේ කවුද? මොකද්ද මේ ක්‍රියාවලිය? මේ පිළිබඳව තවමත් නොදන්න පිරිසක් සමාජය තුළ ඉන්නවා. ඒ නිසාම කතා බහ ආරම්භයේදීම කැමතියි දැනගන්න. ඔවුන් වෙනුවෙන් මොකද්ද මේ සංක්‍රාන්තික ලිංගිකයා කියන්නේ කවුද? මේ ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ කවුද? සහ මේ ක්‍රියාවලිය මොකද්ද? කනගාටුට කාරණාව නම් දැන් අවුරුදු 11ක් තිස්සේ මේක කතා කරන ඒත් මිනිස්සු දන්නේ නැති එකයි. සරලවම පැහැදිලි කරනවා නම් මේ ලෝකෙට අපි ඉපදෙනකොට ශරීර දෙකක් එක්ක ඉපදෙනවා. මානසික ශරීරය හා කායික ශරීරය කියන එක. ලෝකෙට එන බහුතරයක් දෙනා කායික ශරීරයට සමාන්තර මානසික ශරීරයක් එක්ක තමයි මේ ලෝකෙට එන්නේ. හැබැයි සමහරව ඉන්නවා තමන්ගේ කායික ශරීරයට පරස්පර විරෝධී මානසික ශරීරයක් එක්ක මේ ලෝකෙට එන අය. එහෙම අය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ කියලා හඳුන්වනවා. උදාහරණයක් ඇරෙන්න තමන් ශරීරයෙන් පිරිමියෙක් නම් මනසින් ගැහණියෙක්. ශරීරයෙන් කාන්තාවක් නම් මනසින් පිරිමියෙක් වගේ. ඉතින් මෙහෙම පුද්ගලයන්ට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ කියලා කියනවා. එතනින් සමහර කොට්ටාසයක් ඉන්නවා තමන්ගේ මනසට හරියන විදිහට ශරීරය වෙනස් කරගන්න උත්සාහ කරන සහ වැඩ කරන. ඊට සංක්‍රාන්ති ලිංගිකයෝ කියලා කියනවා. ඉතින් ඔහොම තමයි ලේබල් වශයෙන් තියෙන්නේ. මම ලේබල් වලට එච්චර කැමති නෑ. ඔව් ඒක තමයි දෙන්න පුළුවන් විද්‍යාත්මක නිර්වචනය. සරලවම කිව්වොත්. භූමිය විශේෂයෙන්ම මේ සංක්‍රාන්තික ලිංගිකයන් මේ ප්‍රජාව ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා බවට පත් වෙනකොට අපේ රටේ මොන වගේ නීතිමය පද්ධතියක්ද තියෙන මොන වගේ නීතිමයද බලපෑමක්ද තියෙන විශේෂයෙන්ම ස්ත්‍රියක් පුරුෂයෙක් බවට පත් වෙද්දී එහෙම නැත්නම් පුරුෂයෙක් විදිහට ඉඳලා ස්ත්‍රියක් බවට පත් වෙද්දී ඩෙන්ටිටි කාඩ් එක මොන විදිහටද සැකසෙන්නේ කොහොමද මේ නීතිමය බලපෑම තියෙන්නේ? නීතිමය බලපෑම කියන්නේ දැනට ඒවට අදාළ ප්‍රතිපත්තීන් එහෙම නැත්නම් අපි කියමු ක්‍රමවේදයන් තියෙනවා නීතිමය රාමුව තුළ සහ අපි රජයක් හැටියට ගත්තාම රජයේ පහසුකනුත් තියෙනවා. හැබැයි කනගාටුවට කාරණාව තමයි අපේ රජය අපි රාජ්‍ය සේවකයා අප්ඩේට් නැහැ කියලා අපි කියනවානේ. ඒතකොට තමන්ගේ රාජකාරියට අදාළව නිකුතන චක්‍රලේඛයන් පිළිබඳව ඒ නිලධාරීන් දැනුවත් නැහැ. ඔවුන් සමහර කරට දන්නේ නැහැ. ඒතකොට නිතර අපේ ළමයි උපැන්න සහතිකය එහෙම මාරු කරන්න ගියාම අවශ්‍ය ලියකියවල වලටත් වඩා දේවල් ලියකියලා ඉල්ලන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට කතා කරලා උන්ට පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. පැහැදිලි කරත් සමහර පුද්ගලයෝ පිළිගන්න යම්ති නැති අය ඉන්නවා. ඉතින් එහෙම වුණාම ඒතකොට අපිට මානව හිමිකම් කොමිසම හරහා ගිහින් ඒක පැහැදිලි කරලා කියන්න. මොකද සමහරක් වෙලාවට මේ අර මේ මම ඇත්තටම මේ මෙහෙම කියන එක හරියද මන්ද නේ උනට ඒක මම හිතන්නේ අසාධාරණයි කියන එක. අපි දැන් බල්ලෙක්ට කාක්කෙක්ට ගලක් මෙහෙම කරොත් අතක් කිස්සුවත් උන් යනවා. හැබැයි මීහරකට තමයි පාරක් දෙකක් ගහලම ඵලයන් කියලා කියන්නේ. අර ඒ වගේ සමහරක් අවස්ථාවන් තියෙනවා පොඩ්ඩක් කොනිත්තල තමයි තේරුම් කරලා දෙන්න ඕනේ. නැත්නම් කොච්චර මානුෂීය විදිහට පැහැදිලි කරලා දුන්නත් ඒක තේරෙන්නේ නැති මොළගෙඩි තියෙනවා. ඒක ඇත්තටම මේ රජේ පුටුවේ ඉන්න අහංකාරකම වෙන්නේ නැති සමහරක් වෙලාවට සහ මේ අපේ මිනිසුන්ගේ මේ තියෙනවනේ වෘත්තිමය මට්ටමින් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමන්ගේ ගෙදර ප්‍රශ්න, තමන්ගේ පුද්ගලික ප්‍රශ්න, තමන් පුද්ගලිකව විශ්වාස කරන්නේ මොනවද? ඒකත් රස්සාවේ මේසට අරන්. හැබැයි රස්සාවේ මේසයකට එනකොට තමන් දරන මතය, තමන් දරන කුණු මත ගේන්න බෑ. ඒක තමයි වෘත්තිය මට. දැන් මම වෛද්‍යවරයෙක් කියමු. මම කැමති නැහැ කළු මිනිස්සුන්ට.
හැබැයි මං ගාව හමේ පාට කළු මිනිස්සෙක් වැඩට මේ බෙහෙත් ගන්න ආවොත් මට කියන්න බෑ උඹ කළුයි ඵලයක් මම උඹට බෙහෙත් දෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න බෑ. ඒක වෘත්තීය මට්ටමින් ඒක පහත් ගතිය. වෙන රටවල් වල වගේ නම් රසායනික තමයි ජීවිතේ ආයි දේවල් කරන්නත් බෑ. හැබැයි මෙහි එහෙම නැහැ. මෙහි මහ ජනතාව රාජ්‍ය සේවකයට බය ඉන්න ඕනේ. හරියට නිකන් මේ අපි උඹලට කරන්නේ උදව්වක් කට පියාගෙන දෙන දේ ගනින් වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මිනිස්සු හරි විදිහට නීතිය ගැන, සේවය ගැන, එතන තියෙන ප්‍රතිපත්තීන් ගැන දැනුවත් නම් මීට වඩා ගොඩක් දේවල් සෑහෙන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තියෙනවා ක්‍රමවේදයන්. හැබැයි වැඩේ වෙලා තියෙන මිනිස්සුන්ගේ ආකල්පවල ප්‍රශ්නයක් තමයි. ආකල්ප වෙනස් වෙන්න ඕනේ අපේ සමාජය තුළ. සෑහෙන. භූමිය විශේෂයෙන්ම අහන්නට ඕනේ දැන් මේ දේවල් සඳහා විශේෂ ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න ඕනේනේ. ලිංගික සංක්‍රාන්තිකයන් බවට පත් වෙනකොට අපේ රටේ වෛද්‍ය පහසුකම් තියනවාද? ඒ සඳහා අවශ්‍ය දේවල් සැකසීලා තියනවාද මේ වෙනකොට? සහ ඒ වෙනුවෙන් වෛද්‍යවරුන් සිටිනවාද? ඉන්නවා. මං කියන්නම් උත්තරේ හැටියට සැකසෙමින් පවතිනවා කියලා. සැකසෙමින් පවතිනවා. මොකද අර කලින් කවගේ සමහර වෛද්‍යවරු ඉන්නවා මේක තමන්ගේ මාකටිං පොයින්ට් එකක් විදිහට තියන්නේ. එතකොට ඒ වෛද්‍යවරු කැමති නැහැ තවත් වෛද්‍යවරු මේ දේවල් කරනවා. මොකද ඒතකොට තමන්ට තියෙන මාකට් එක බහිනේ හින්දා. ඉතින් ඔව් මේක සේවයක් කරනවා වගේ පේනකොට මේක ඇත්ත. සමහර වෛද්‍යවරු විතරයි. මොකද මට වෛද්‍යවරු හම්බෙලා තිනවා බොහෝම තමන්ගේ වෛද්‍ය සේවයටත් සීමාවන්ටත් එහා ගිහිල්ලා දේවල් කරන වෛද්‍යවරු ඉන්නවා. ඉතින් මම ඒක නිසා හැමෝම කියලා කියන්නේ සමහර වෛද්‍යවරු ඉන්නවා මේක අර තමන්ගේ මාකටිං පොයින්ට් එකක් කරගෙන තියෙන. විශේෂයෙන්ම මේ ශල්‍ය කර්ම වලට කොපමණ මුදලක් වැය වෙනවද? සාමාන්‍ය මම අහලා තියෙනවා ඊටමත් අධික මිලක් වැය වෙනවා කියලා. මොන වගේ මුදලක් වැය වෙනවද? ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා. ඒක තමන් කරන ශල්‍ය කර්ම අනුව කරන්නේ කොහෙද කියන එක අනුව තමයි ඒක පදනම් වෙන්නේ. දැන් රජයේ රෝහල් වලිනුත් නොමිලේ මේ දේවල් කරගන්න පුළුවන්. එතකොට තමන් පුද්ගලික රෝහලක කරනවා නම් විහිදම වැඩි වෙනවා. අද අපි කතා බහ කරන ඉන්නේ සංක්‍රාන්තික ලිංගිකයන් පිළිබඳව. විශේෂයෙන්ම සමාජය තුළ හඬක් නගන්නට සහ කතා බහ කරන්නට ඕන ප්‍රජාවක් සම්බන්ධව තමයි කතා බහ කරන්නට අද දවසේ අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් පුංචි විරාමයක් ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ නැවතත් අපේ ටොපික්ස් කතා බහත් එක්ක තමයි ඔබ එකතු වෙන්නේ. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ ටොපික්ස් අපේ කතා බහේ. ඔබට යමක් විශේෂාංගයක් සමග ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ භූමි හඩේන්ද්‍රත් සමග සංක්‍රාන්තික ලිංගිකයන් පිළිබඳව තමයි අපි මේ වෙලාවේ කතා බහ කරමින් ඉන්නේ. භූමිය විශේෂයෙන්ම අපේ රටේ සමාජය තුළ සංස්කෘතිය පිළිබඳව නිතරම කතා බහ කරනවා සහ සංස්කෘතියක් තියෙනවා. එතකොට ගොඩාක් වෙලාවට සමාජය තුළින් මේ විෂම ලිංගිකයන්, විරුද්ධ ලිංගිකයන් කියන අය ආදර සම්බන්ධතා පැවතුමට කමක් නැහැ, සම්බන්ධතාන් ගෙනිච්චට කමක් නැහැ කියන මතයක් තියෙනවා සහ විශේෂයෙන්ම සමලිංගිකයන්. එහෙම නැත්නම් මේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස් මෙන්න මේගොල්ලන්ගේ පැවැත්මදී මේගොල්ලන්ගේ සම්බන්ධකම් වලට ගොඩාක් විරුද්ධතාවයන් ඇති වෙනවා. විශේෂයෙන්ම විවේචන. දකින්න සෝෂල් මීඩියා වල සෑහෙන විවේචනවට ලක් වෙනවා. මේ කාරණාව මේ විදිහට අපේ සමාජය තුළ මෙහෙම විවේචනවට ලක් වෙන්නේ ඇයි කියලාද ඔබ හිතන්නේ? homosexuals transgenders කෙනෙක් දෙකක්. homosexual කියන්නේ අපි කියමු සමලිංගික පුද්ගලයෝ, transgenders කියන්නේ සංක්‍රාන්ති ලිංගික කියන්නේ කොටස් දෙකක්. transgender අය අතරේ homosexuals ලා ඉන්න පුළුවන්. දැන් එක උදාහරණයකට මම කාන්තාවක් කියලා තවත් කාන්තාවකට ආදරය කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් ඔයා පිරිමියෙක් කියලා තවත් පිරිමියෙක්ට ආදරය කරන්න පුළුවන්. මම හිතන්නේ මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි පුද්ගලිකත්වයට තියෙන අයිති. මම ආදරය කරන්නේ මම ජීවිතේ බෙදාගන්නේ මම ඇඳ බෙදාගන්නේ කවුද කියන එක තීරණය කරන්න ඕන මම මිසක් සමාජයක් නෙමෙයි. ඉතින් මෙතනදී පුද්ගලයන්ට අර තමන් කොහෙද තමන්ගේ සීමාව අඳින්නේ කියන එක නොදන්න කමක් තියෙනවා. ඒ කියන්නේ මම ඔයාගේ කොච්චර හොඳ යාළුවෙක් වුණත් මට ඔයාගේ ජීවිතේට ඇඟිලි ගහන්න පුළුවන්, හොයා බලන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන් මට සීමාවක් තියෙනවා. පුද්ගලිකත්වය කියන්නේ ඒකනේ. පුද්ගලිකත්වය කියන්නේ මගේ ජීවිතේ. මගේ ජීවිතයේ දේවල් තීරණය කරන්න ඕනේ මම ආදරය කරන්න කාටද? මං නිදි වදින්නේ කාත් එක්කද? මගේ ජීවිතේ ලිංගික ජීවිතයක් තියෙනවා නම් ඒ කාත් එක්කද? ඒක මොන වගේ? ඒවා තීරණය කරන්න ඕනේ මම. වෙන කවුරුත් නෙමෙයි. ඉතින් මෙතන වෙලා තියෙන්නේ අර අපි සමහරක් වෙලාවට අපේ සීමාවන් ඉක්මවා යන. ඒක මිනිස්සු හිතාගෙන ඉන්නවා ඒක අයිතියක් කියන එක.
මේක මහා ලිංගික ප්‍රජාව, මේක සුළුතර ලිංගික ප්‍රජාව, මේක අරක, මේක කියලා මිනිස්සු හදාගත්ත දේවල් තමයි අත්‍තරම තියෙන්නේ. ඉතින් ගොඩක්ම මං හිතන්නේ ඕවා ගැන ප්‍රශ්න තියෙන්නේ ලිංගික ඇරියස් එකක් තියෙන මිනිස්සු ඉන්නේ. තමන්ගේ ජීවිතේ විඳින්න නැති. ඒ මිනිස්සුන්ට තමයි මං හිතන්නේ ගොඩක්ම ඕක ගැන ප්‍රශ්න තියෙන්නේ. ගොඩක්ම ප්‍රශ්න තියෙනවා. උමිය විශේෂයෙන්ම මේ සමලිංගිකයන් පිළිබඳව අපි කතා බහ කරනකොටත් ඕනොත් මේ රටේ ඉන්න ඕන පුද්ගලයන්, මේ ලෝකේ ඉන්න ඕන පුද්ගලයන් සහ උන්ට ජීවත් වෙන්නට අයිතියක් තියෙනවා සහ නිදහසේ ජීවත් වෙන්නට ඕනේ වුණොත්. අනිවාර්යයෙන්. ඔවුන්ගේ ගොඩක් වෙලාවට ඉල්ලීමක් තියෙනවා මෙන්න මේ සමලිංගික විවාහ කියන එක ලීගලයිස් කරන්න කියන එක අපේ රට තුල. තාම අපේ රටේ නීතිමය තත්ත්වයටපත් වෙලා නැහැ. ඔබ මොකද හිතන්නේ? ඒක ලීගලයිස් වෙන්න ඕනේද? එහෙමත් නැත්නම් ඒක නොවෙන්න ඕනේද? ඔබේ අදහස මොකද්ද? මන් දන්න තරමින් තාම විවාහයකට අයිතිවාසිකම් ඉල්ලනවට වැඩිය සමලිංගික පුද්ගලයන්ට ඉල්ලන්න ගොඩාක් අයිතිවාසිකම් තව තියෙනවා ජීවිතේ. ඔවුන් ඉල්ලන්නේත් ඒ අයිතිවාසිකම් ඉස්සලාම. නීති ඉස්සර අපිට තමන්ව සාපරාධී පුද්ගලයෝ හැටියට හඳුන්වන එක නවත්තන්න කියන එක තමයි ඔවුන්ගේ මූලික අයිතිවාසිකම. ඔවුන්ගේ ඉල්ලීම. විවාහ වෙන එක විවාහ නොවෙන එක මේක පුද්ගලික කැමැත්ත. ඉතින් කෙනෙක්ට තමන්ගේ ආදරවන්තයා හෝ තමන් ආදරය කරන කෙනා එක විවාහ ජීවිතයක් ගත කරන්න ඕන නම් මම හිතන්නේ පුද්ගලට ඒකටත් අයිතිය තියෙනවා. තවත් මම හිතන්නේ පුද්ගලයන් දෙදෙනෙක්ට living together එහෙම නැත්නම් එකට ජීවත් වීම කියන්නේ විවාහයකට නොයා දෙන්නෙක්ට එක ගෙදරක ජීවත් වීමේ අයිතියක් කැමැත්තක් තියෙනවා නම් මම හිතන්නේ ඒකටත් අයිතිය තියෙනවා. විවාහයක් කිසිම දෙයක් එපා කියලා පුද්ගලයාට තනියෙන් ජීවත් වෙන්න කැමැත්තක් තියෙනවා නම් මම හිතන්නේ ඒකටත් මිනිසුන්ට අයිතිය තියෙනවා. ඉතින් ඒක රටේ මොකද දැන් නීතියෙන් උනත් කාන්තාවක් හෝ පුරුෂයෙක් විවාහ වෙනවා කියලා නැහැනේ. මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට නීතියේ තියෙන්නේ කාලාත්‍රය සමග විවාහ වීමට හැකියාවක් තියෙනවා කියලා. කාලාත්‍රය ගෑණියෙක්ද මිනිහෙක්ද කියලා මම හිතන විස්තර කළා නේ. ඉතින් මම කියන්නේ ඉතින් පුද්ගලෙක් තමන් කැමති ජීවිතය තෝරගන්න තමන්ට අයිතියක් තියෙනවා. භූමිය විශේෂයෙන්ම අපේ රටේ සමාජය තුළ විවිධ ආකල්ප තියෙන පුද්ගලයන් සිටිනවානේ. මෙන්න මේ නිසාම විශේෂයෙන්ම මගේ කනට ඇහිච්ච සහ මට දැකපු මං අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම ඔබේ ප්‍රජාව මේ ට්‍රාන්ස්ජෙන්ඩර් හා සංක්‍රාන්තික ප්‍රජාව කියන ප්‍රජාව මෙන්න මේගොල්ලන් විශේෂයෙන්ම පාරකදී යද්දි බස් එකක යද්දි සහ සමහරක් වෙලාවට බස් හෝල්ඩ් එකකදී මගේ අත්දැකීම් වලින් මම දැකලා තියෙනවා මේ පරිපූර්ණයි කියලා සිතන මිනිස්සු ඉන්නවනේ. ඔවුන්ගෙන් මම දැකලා තියෙනවා ඉතාමත් අසභ්‍ය වචනයක් හැමනිතරම ඔවුන්ට කියනවා. ඒක ඔබත් දන්නවා ඇති. විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල උනත් ඔබේ ප්‍රජාගේ ෆොටෝ එකක් දැක්කත් මෙන්න මේ වචනේ කියලා මේ හරි කොමන් වචනයක් වෙලා ඒ වචනේ ඒක කියලා කමෙන්ට්ස් දානවා සහ ඔවුන්ට ඒක ඇහෙන්න කියනවා විහිළු කරනවා. මෙන්න මේ தත්ත්වයට ඔබත් ලක් වෙලා ඇති සමහර විට සහ මෙන්න මේ කියන දේ තුල මොන විදිහට සංවේදනය හැමෝටම හදවතක් තියෙනවා හැමෝටම දුක දැනෙනවා. එතකොට මෙන්න මේ වගේ වචනයක් ඇහෙනකොට මොන වගේ සංවේදීභාවයකටද පත් වෙන්නේ සහ මොන වගේ කොහොමද ඒකට රියැක්ට් කරන්නේ කොහොමද ඒක දරාගන්නේ කියලා දැනගන්න කැමතියි. මම නම් මේ තේරුමක් නැති වචන වලට ප්‍රතිචාර දක්වන්න එක නවත්තලා සෑහෙන කල් ඔය අකුරු හතරේ වචන වෙන්නේ නැතුවා කියනවා ඇත්ත මම හිතන්නේ. ඉතින් ඕක මේ අපිට විතරක් නෙමෙයි අතරම මේ සාමාන්‍ය කියන පිරිමින්ටත් පාවිච්චි කරනවා. බොන පිරිමි 10ක් මැද්ද බොන්න නැති එක පිරිමික් හිටියොත් ඌත් ටීක්. එතකොට තමන්ගේ ගෑණිට පොල් ටික ගාලා වලන් ටික හොදලා රෙදි හොදලා දෙනවා නම් උදව් කරනවා නම් ඌත් ටීක්. එතකොට ගහ ගන්න අර පොරවල් මැද්ද 100ක් මිනිස්සු මැද්ද වලියට ගිහිලා දෙන්න තුන් දෙනෙක් අතපය කරන්න ගහලා ඒ වලි දාන්න නැත්තම් ඌත් ටීක්. එතකොට මොකක්ද ඇත්තට මේකේ තේරුම? මම දන්නේ මොකක්ද ඒකේ තේරුම කියන එක. ඉතින් තේරුමක් නැති වචන වලට මම නම් ප්‍රතිචාර දක්වන්නේ. හැබැයි කවුරු හරි ප්‍රතිචාර දක්වනවා නම් මම කියන්න කැමති. ඒක කියන මිනිස්සුන් මම කියන්න කැමති. ඔක්කොම කලින් එක තමන් කියන වචන තේරුම මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි වචනකින් හරි මිනිස්සෙක්ට හිංසා කරන්න කලින් තමන් මේ තැනට දාලා. තමන්ට කවුරු හරි වචන කිව්වොත් හැබැයි පිරිමින්ට හරි ඊගෝ ප්‍රශ්නයක් එනවනේ කවුරු හරි වචන කියලා අඩෝ ටීක් කියලා කිව්වොත් එහම හරි මර ඊගෝ ප්‍රශ්නයක් එක තමන්ගේ ආත්ම අභිමානට ප්‍රශ්නයක්. තමන්ගේ ආත්ම අභිමානට ප්‍රශ්නයක් නම් ඒක අනිත් මිනිස්සුන්ගේ ආත්ම අභිමානටත් ප්‍රශ්නයක් නේ. මම හිතන්නේ මිනිස්සුන්ව ලේබල් කරලා හිංසා කරන දැන් මට කවුරු හරි එහෙම කියනවා නම් ඔක්කොම කලින් මම කියන්නේ මට ඇඟිලි දික් කළා මොන හරි කියන්න කලින් තමන් ඉන්න ස්ටේටස් එකයි මම ඉන්න ස්ටේටස් එකයි සංසන්දනය කරලා බලන්න. ඔහොම මම එක දවසක් ඇත්තටම මිනිස්සෙක්ට කියලා මේ මම අංක එක මම වෘත්තීයමය මට්ටමින් තමුන්ට වඩා හොඳ තැනක ඉන්නවා. වෘත්තීයමය මට්ටමේ වැටුපක් මම හොඳ වැටුපක් ගන්නවා.
මගේ පවුල කෙනෙක්ට මම කිව්වේ. මගේ අම්මා තාත්තා මම බලා ගන්නවා. මං ගෙදර හිටියේ නැතත් මගේ අම්මට තාත්තට මං අඩපාඩුවක් නැතුව මගේ යුතුකම් ඉෂ්ට කරනවා. එතකොට මම ප්‍රසිද්ධයි. ඔය වගේ මගේ ජීවිතයේ ගත ජයග්‍රහණ මං එක තිබ්බා. මං ඇත්තටම උගේ ඊගෝ එක කැඩුවා. මං කිව්වා ඉතින් ඔක මට කියන්න කලින් තමන්ට කියන්න සා තව එකක් තියෙනවා. කවුරු මට ඔක කිව්වොත් මම කණ්ණාඩියක් නෙමෙයි කියනවා. ඒකෙන් කියන්නේ තමන්ටම කියාගත්තා වගේ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ එක දේශනාවකදී කියනවා කවුරු හරි මොකක් හරි ඇවිල්ලා අපහාස කරන එකක් ගැන අහනකොට මම ඔයාලට තෑග්ගක් දෙනවා. ඔය තෑග්ග ගන්නෙ නැහැ. එතකොට ඒ තෑග්ග කාගේද? තමන්ගේම. මගේ. ඉතින් ඒ වගේ මම ඔයාලට කොච්චර අපහාස කරත් ඔයා ඒක ගණන් ගන්න නැත්තම් ඒක මොකක් ඒ කියන්නේ ඒකට රියැක්ෂන් එකක් බලාපොරොත්තු වෙන්න කියන්නේ. මම ඔයාලට මොකක් හරි අමෝතිත්ත පරුෂ වචනයකින් මොන හරි දෙයක් කිව්වොත් ඔයා ඒකට රියැක්ට් කරොත්නේ මම ජයගන්නේ. මගේ බලාපොරොත්තු සඵල වෙන්නේ මං කියපු දෙයට ඔයා මට ප්‍රතිචාර දැක්කොත්. හැබැයි ඔයා මාව ගණන් ගත්තේ නැත්තම් මට ඒක ඔයා සයිලන්ට්ලි දෙන අමු කණේ පාරක් නේද? අර මම නම් ඒ වගේ මෙතඩ්ස් පාවිච්චි කරනවා. මගේ නම නොවන නමකින් මට කවුරු හරි කතා කරනවා නම් මං ගණන් ගන්නෑ. මට වැඩක් නැහැ. අන්තික විශේෂයෙන්ම මම නොදන්න මිනිහෙක් මට ඇවිල්ලා කතා කරනවා නම් වෙනම නමකින් හරි ඔය කියන අපහාසාත්මක දෙයක ඔච්චර තමයි මගේ රියැක්ෂන්. hina වෙලා පැත්තකට වෙනවා. ඒක තමයි මම හිතන්නේ කරන්න හොඳම දේ. මොකද තමන් කවුද කියලා දන්නවනම් අනිත් අය කියන දේවල් වැඩක්ම නැහැ. අනිත් එක දැන් මේ එක බල්ල බිරුවට කඳ පාත් වෙන්නෙත් නැහැ. බුරණ බල්ලොන්ට අපි ගල් ගහ හින්ද යන්නෙත් නැහැ. අපි අය අපිව ඒ පුද්ගලයාගේ පහත් ගතියනේ පෙන්වන්නේ. තමන් කොච්චර පහත්ද කියන එක තමයි එතනින් පෙන්වන්නේ. ඉතින් මම ඒකට ප්‍රතිචාර දක්වලා මං ඇයි ඒකට අර උනුත් මඩ ගාගෙන උන් අල්ලන්නේ මිනිසුන්වත් මඩ ගානවනේ. ඉතින් ඒ වගේ ඉතින් ඇයි මං ඒ වගේ තත්ත්වයකට වැටෙන්නේ? අනිවාර්යයෙන්ම. භූමිය විශේෂයෙන්ම තවත් දැනගන්නට ඕනේ ඔබ සහ තවත් ආයතන කීපයක් තියෙනවා. ඔබේ ආයතනය සහ තවත් ආයතන කීපයක් තියෙනවා මේ ප්‍රජාව වෙනුවෙන් වැඩ කටයුතු කරන. ඔබේ ආයතනයේ නමත් අපි කියමු සහ අනිකුත් ආයතන මොනවද? කොපමණ ප්‍රමාණයක් තියෙනවද අපේ රටේ මේ ප්‍රජාව වෙනුවෙන් වැඩ කටයුතු කරන ඔවුන්ට සේවය කරන්නට? දැනට ලංකාවේ ආයතන 17ක් 18ක් තර ප්‍රමාණයක් තියෙනවා. එයින් ලිංගික සංක්‍රාන්ති ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන ආයතන කීපයක් තියෙනවා. මම ආයතන කීපෙම නම් කියන්නම්. මම කටයුතු කරන ආයතනය තමයි ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය. නම දිගයි. ඒක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් The National Transgender Trust of Sri Lanka කියලා එකක් තියෙනවා. තව වෙනස කියලා තව ආයතනයක් තියෙනවා. Trans Equity Trust කියලා තව ආයතනයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ආරමුණු කේන්ද්‍ර කරගෙන. තව ජැෆ්නා Transgender Network කියලා ආයතනයක් තියෙනවා. ඒතකොට මගේ ආයතනෙත් එක ආයතන 4ක් තියෙනවා. පොදුවේ ලිංගික සුළුතරයට වැඩ කරන තව ආයතන කීපයක් ලංකාවේ විවිධ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන තියෙනවා. භූමිය විශේෂයෙන්ම මේ කොරෝනා එකත් එක්ක මේ පැන්ඩමික් එකත් එක්ක මිනිස්සු ගොඩක් හිර වුණානේ. කර්ෆියු වැටුණා සහ ගෙවල් ඇතුලේ ඉන්න වුණා. එතකොට හැම කෙනෙක්ටම Tamanට ආර්ථිකමය සවයි වෙන්න වුණා Tamanට. සහ විශේෂයෙන්ම ඔබේ ප්‍රජාවට විශේෂිත දේවල් වුණා. විශේෂයෙන්ම බෙහෙත් හේත් ඕනේ වුන්ට අවශ්‍ය කරන දේවල් වැඩිපුර ඕනේ නිසා වුන් ආර්ථික වශයෙන් සවයි වෙන්න ඕනේ. විශේෂයෙන්ම වුන් ජීවත් වෙන තැනට රෙන්ට් එක ගෙවන්න අවශ්‍ය වෙලා තියෙනවා. මම දන්න විදිහට මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න මතුවෙනවානේ. කොහොමද වුන් මේ කොවිඩ් එකත් එක්ක මේ සිටුේෂන් එකත් එක්ක ඒ කාලේ කටයුතු කරේ? උන්ට අවශ්‍ය දේවල් උන් ලබා ගත්තේ කොහොමද? මොන විදිහටද ඔබේ ආයතන වලින් උන්ට සේවයක් දුන්නාද? මොන විදිහටද ඒ දේවල් සිද්ධ වුනේ? ලොක්ඩවුන් පටන් ගත්තත් එක්කම ඇත්තටම මේ ගොඩක් කෝල්ස් එන්න ගත්තා. මැසේජස් එන්න ගත්තා උදව් ඉල්ල. ඉතින් ඇත්තට මේ වෙලාවේ අපේ ආයතනයේ වෙනම මම අනිත් ආයතන ගැන දන්නේ නැහැ. මම දන්න තරමින් උනුත් උදව් කරා. ඒ වෙලාවේ ඇත්තටම මේ හදිසි අවස්ථාවන් වලදී සහාය දෙන්න අපිට ඇත්තටම මූල්‍යමය වශයෙන් අපි ශක්තිමත් වෙලා හිටියේ නැහැ. එතකොට මම ඇත්තටම එක පැත්තකින් සතුටු වෙනවා මම හදාගෙන තියෙන කනෙක්ෂන්ස් ගැන මගේ රාජකාරී මට්ටම හරහා. ඉතින් ඒ හරහා යම්කිසි ආකාරයකට අපි අරමුදල් හොයාගන්න පුළුවන් වුණා. හැබැයි ඒත් ලොක්ඩවුන් එක අයින් කරනකන් ඉන්න වුණා. ඔවුන්ට ඒ බඩමුට්ටු ලබා දෙන්නත් අපි
බඩුමලු සහ හෝමෝන ප්‍රතිකාර නොමිලේ ලබා දුන්නා. වරින් වර කීප අවස්ථාවකම අපි ඒක සිද්ධ කරා. මං හිතන්නේ ලංකාවේ 300කට 400කට වගේ ප්‍රමාණයකට අපිට අත්‍යවශ්‍යම ඇත්තටම කිව්වොත් එම අපි ලිංගික සංක්‍රාන්තිකයන් කියලා කියන හැමෝටම අපි ඒක දුන්නේ නැහැ. ආර්ථික වශයෙන් ඉතාමත් අපහසුතාවයට පත් වෙලා ඉන්න අමාරුකම් තියෙන අයව අපි ෆිල්ටර් කරලා අවශ්‍යතාවයන් ඇනලයිස් කරලා තමයි අපි ඇත්තටම ඒක දුන්නේ. හැබැයි අපි ඒකට ලොකු කාලයක් ගත කරේ නැහැ. වැය කරේ නැහැ. හැකි ඉක්මනින් අපි පුළුවන් විදිහට ලංකාවේ තෝරාගත්ත දිස්ත්‍රික්ක 5කට 6කට ගිහිලා අපි ඒක සිද්ධ කරා. ගිය අවුරුද්දෙත් මං හිතන්නේ කොයි කාලෙද? ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී අපි ඒක ක්‍රියාත්මක කරා. මං හිතන්නේ ඉදිරියට අපි තවදුරටත් ලෑස්තිලා හිටියොත් හොඳයි කියලා හිතුවා. ගොඩක්ම තිබුණේ රැකියාවන් අහිමි වෙච්ච ප්‍රශ්න. ඉතින් රැකියාව අවස්ථාවන් ඉදිරියේදී ඇති කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වචනයක් දෙන්න බෑ. මොකද ඒක තම සංකීර්ණ කටයුත්තක්. බලමු. රැකියාව පිළිබඳව කතා බහ කරපු නිසා ඊළඟ ප්‍රශ්නය අහන්න සූදානම් වුණේ මේ විශේෂයෙන්ම අපි හුඟක් වෙලාවට මේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා ගොඩක් ස්ත්‍රීන් බවට පත් වෙන අය ගොඩක් වෙලාවට සමාජය තුළ මතයක් තියෙනවා සහ චෝදනාවක් තියෙනවා. ඔවුන් ගොඩක් වෙලාවට මේ නීති විරෝධී ලිංගික ශ්‍රමිකයන් විදිහට තමයි කටයුතු කරන්නේ. ඔවුන්ගේ එදා වේතනය සොයාගන්න එදා අවශ්‍ය ආදායම සපුරගන්නේ මෙන්න මේ කාරණාව ඔස්සේ කියලා. එතකොට ඔබේ ආයතනය සහ අනෙකුත් ආයතන තුලින් ඔවුන්ට යම් පෙළඹවීමක් කරන්නේ නැද්ද? කිසියම් රැකියාවක් කරන්න එහෙම නැත්නම් ව්‍යවසායකත්වයේ තුලින් කිසියම් අලුත් දෙයක් සිද්ධ කරන්නට ඔවුන්ට යම් පෙළඹවීමක් කරන්නේ නැද්ද? මෙන්න මේ කාරණාවල් වලින් ඉවත් වෙලා වෙනත් දෙයකට නියැලෙන්න පෙළඹවීමක් සිද්ධ වෙන්නේ නැද්ද? අංක 1 ලිංගික වෘත්තිය යෙදෙන එක නීති විරෝධී නෑ. ඒක නීති විරෝධී දෙයක් නෙමෙයි. ගණිකාමඩමක් පවත්වාගෙන යනවා නම් ගණිකාමඩම පවත්වාගෙන යන පුද්ගලයා කරන්නේ නීති විරෝධී දෙයක්. මුදලට පුද්ගලයන් විකිණීම. ඒ අරෙන්න තනි පුද්ගලයෝ හැටියට ලිංගික ක්‍රියාවේ ලිංගික වෘත්තිය යෙදෙන එක නීති විරෝධී නෑ. මේක අපි නෙමෙයි කියන අජිත්‍රෝන් මහත්තයා කියන්නේ. මෙහෙම දෙයක් තියෙනවා. එකක් තමයි රැකියා අවස්ථාවන් නොදී අපිට කියන්න බෑ ලිංගික වෘත්තියෙන් අයින් වෙන්න කියලා. ඒක. රැකියා අවස්ථාවන් ඇති කරනවා සහ පුද්ගලයන්ගේ චර්යා රටාවන් වෙනස් කරන එක ලේසි නෑ. හිතන්න දැන් ලිංගික වෘත්තිය යෙදලා ඒ වෘත්තියට පුරුදු වෙච්ච කෙනෙක් ඒ මුදල් හම්බ කිරීමේ රටාවට පුරුදු වෙච්ච කෙනෙක්ව වෙනත් වෘත්තියකට යොදවනවා කියන්නේ ඒක ටිකක් හරි අමාරු කාර්යයක්. මොකද උන්ට ඒක ගැන හැඟෙන්න ඕනේ, දැනෙන්න ඕනේ, වෙනස් වෙන්න හිතෙන්න ඕනේ. ඉතින් ප්‍රජාවක් උන පළියට මට හරියටම අමාරුයි කියන්න පුද්ගලයාගේ චර්යා රටාවන් වෙනස් කරන්න අපිට මේ තරම් ලොකු බලපෑමක් මෙන්න මේ විදිහට කරන්න පුළුවන් කියලා. කිසියම් පෙළඹවීමක් කරන්න උත්සාහ ඇත්තටම උත්සාහ කරනවා. දැනටමත් ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. මම පුද්ගලික වශයෙන් උත් ඒක වෙනම ක්‍රියාමාර්ගය. ඒකයි මම කිව්වේ මේ අවුරුදු ටිකක් මට කාර්යබහුලයි වැඩ වැඩි කියලා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු ටිකකුත් ආරම්භ කරගෙන යනවා. Fingers crossed. භූමිය විශේෂයෙන්ම ආදරය සහ විවාහය ලිංගිකත්වය මේ කියන කාරණා පිළිබඳවත් කතා බහ කරන්නට ඕනේ. ආදරය සහ විවාහය කියන දේ භූමි හරේන්ද්‍රට මොන විදිහට දැනෙන්නේ සහ ඒක මොන විදිහටද ඔබ දකින්නේ? සෑහෙන පොන්නෝන ප්‍රශ්නයක්. දෙකම හරි සුන්දරයි. හැබැයි ඒකේ පදනම කොයිතරම් දුරට මිනිස්සු තේරුම් ගන්න ඉන්නවද කියන එක මම දන්නේ අද කාලේ අවුරුදු 10ක් විතර ආදරය කරලා කසාද බඳින්න ලෝකෙට ඕනවට නේ. ඒත් ඇත්තටම සමාජයේ පිනවන්න සමාජයට ඕනවට මේ විවාහය ළමයි හැදීම ඔය වගේ දේවල් කරනවා මිසක් මිනිස්සු ඇත්තටම ඒකේ පදනම ඒකේ තේරුම දැනගෙන කරනවද කියන එක මම දන්නේ නැහැ. විවාහය කියන්නේ මට නම් ඒක නිකන් කොළ කැලලක් අත්සන්කතන කරන එක විතරයි. ඒක නිකන් අර ඉන්සිකියුරිටි එක නිසා තමන්ගේ තියෙන අනාරක්ෂිතභාවය නිසා ඔබ මගේ මේක අස්සම් කරගත්තට පස්සේ උඹට ඕන විදිහට යන්න බෑ. උඹ මගේම තමයි යනවා නම් වෙන ගේමක් දෙන්න වෙනවා. ඒක නිසා උඹ යන්නේ නෑ. වගකීමක් ගන්න ජීවිතයක් ගොඩනගා ගන්න කොළ කැලලකට අස්සම් තියනවා කියන එක මට නම් විහිළුවක්. හැබැයි එහෙම කියලා විවාහ වෙන පුද්ගලයන්ට මම අපහාස කරනවා නෙමෙයි. ඒක ඔවුන්ගේ පුද්ගලික කැමැත්ත. පුද්ගලිකම තෝරා ගැනීම. Personal choices none of my business. තමන්ගේ පුද්ගලික තෝරා ගැනීම මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මට ගැටලුවකුත් නෑ. මගේ හැටියට ආදරය කරන පුද්ගලයාත් එක්ක මට එක වහලක් යට ජීවත් වෙන්න තියෙනවනේ
that's more than enough. ඒක මට හොඳටම ඇති. එහෙම නැතත් ආදරය කරන පුද්ගලයා කොහේ හෝ ලස්සනට සතුටින් ඉන්නවනේ. ඒක දැකලා හිත හදා ගන්න පුළුවන් තත්ත්වයක මම දැනුත් ඉන්නේ ඒ වගේ තත්ත්වයක තමයි. ඉතින් එහෙම දෙයක් තිබුණත් මට කමක් නැහැ. මොකද මං දැන් කියන්නේ වෘත්තිමය පැත්තට ගොඩක් බර වෙලා තියෙන හින්දා මං ඇත්තටම මගේ ජීවිතේ වගේ දෙයකට කාලය යොමු කරන්න ඒක හරි ගියොත් ඉතින් කාලය යොමු කරයි. හැබැයි ඒක හරි සංකීර්ණ ප්‍රශ්නයකට මෙහෙමයි කියලා උත්තර දෙන්නත් බෑ. ඉතින් බලමු කියන විදිහට. ආදරය කියන්නේ කොහොමද එක විදියකට නිර්වචනය කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අපි එක එක්කෙනා කියවන විදිහ අනුව තමයි තමයි වෙනස් වෙන්නේ. මේ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්ට දරුවෙක් හදා ගැනීමේදී මොන වගේ නීතිමය පසුබිමක්ද තියෙන්නේ? නීතියෙන් පුද්ගලයෙක් එක්ක විවාහ වුණොත් සාමාන්‍ය ක්‍රමයටම දරුවෙක් කරන් හදා ගන්න පුළුවන්. කියාවක් තියෙනවා. භූමිය විශේෂයෙන්ම අපේ රටේ අර සංස්කෘතිය කියන දේ සමාජයේ තියෙන විවිධ ආකල්ප තියෙනවානේ. හැබැයි අපි හැම පුද්ගලෙම අපේ ජීවිතේ පැවැත්ම උදෙසා සමාජ සම්බන්ධතා පවත්වන්න ඕනේ. අපි sannivedanaye යෙදෙන්නට ඕනේ. එතකොට තමයි අපිට අපේ ජීවිතේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබේ ප්‍රජාවත් අනිවාර්යයෙන්ම සමාජයත් එක්ක ගැටෙන්නට ඕනේ. ඔවුන් සමග සම්බන්ධ වෙන්නට ඕනේ. ඔවුන් සමග කටයුතු කරන්නට ඕනේ. මෙන්න මේ කියන කාරණාව තුළදී විශේෂයෙන්ම සමාජයේ ඉන්න අර බහුතරය කියන පිරිසක් අතර ලොකු ගැටණයක තියෙනවානේ. ගොඩක් වෙලාවට සමහරු වැරදි කෝණයෙන් බලන්න හදනවා. වැරදි දේවල් කරන්න හදනවා. ඔන්න සමාජය තුළ ෆිල්ටර් කරලා අයින් කරලා දාන්න වගේ මතයක් තියෙනවා. සමාජය තුළ යම් ප්‍රජාවක් මොවුන් සමග කටයුතු කිරීමේදී කොහොමද මේ පීඩන වලට මෙන්න මේ දේවල් දරාගෙන ප්‍රජාවක් විදියට කටයුතු කරමින් කොහොමද ජීවිතය ඉස්සරහට අරගෙන යන්නේ? ඔබ ඇතුළේ ඔබේ කණ්ඩායම මම අහන්නේ. ඒකත් ඇත්තටම මෙහෙමයි. දැන් මම ගොඩක් වෙලාවට මේ ලිංගික සංක්‍රාන්තිකයන් කියලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න මම වෙනම බලන්නේ නැහැ. පොදුවේ තියෙන හැමෝටම තියෙන ප්‍රශ්න තමයි අපිටත් තියෙන්නේ. හැබැයි ඒක ටිකක් අඩු වැඩි වෙනවා. එච්චරයි. මොකද දැන් ඇත්තටම බලුවොත් එහෙම දරුවනුත් ওই වගේම කොන් වෙච්ච කොටසක් වෙලානේ. ලංකාවේ මං හිතුවා මේක අපේ වැඩ කරන ෆීල්ඩ් එකේ නැත්තම් එහෙම නැත්තම් අපිට විතරක් කියලා හිතපු කාලයකොත් තිබුණා. හැබැයි මේක දරුවන්ගේ පැත්ත ගත්තා දරුවන්ටත් එහෙමයි. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ඉන්න තව නින්දක ගිහලා වතුර බාල්දියක් ගහලා පොල්ලෙන් ඔලුවට පාරක් ගහනවා නේ ඔලුවට නැකිලා වෙලා මොකක්ද වෙන ප්‍රශ්නේ කියලා තේරුම් ගන්න. ඉතින් ඒක හැමෝටම පොදු දෙයක්. අපි ඇත්තටම රටක් හැටියට ජාතියක් හැටියට කිසිම වටිනාකමක් නැති තව කෙනෙක්ට ගරු කරන්න දන්නේ නැති මනුස්ස වටිනාකම් දන්නේ නැති ඊටමත් ආත්මාර්ථකාමී සත්තුන්ටත් එහාගේ සතු ජාතියක් බවට පත් වෙනවා. කොතනද වැරදිලා තියෙන අපේ රටේ සමාජයේ? රට හදන තැනම වැරදිනේ. රට හදන තැනම වැරදි. එතකොට මිනිස්සුන්ගේ අධ්‍යාත්මය හදන්න ඉන්න පුද්ගලයෝ කරන්නේත් ඔය වගේම විකාර. රට හදන්න ඉන්න මිනිස්සු මිනිස්සුන්ගේ ඔළුව හදන්න ඉන්න මිනිස්සු දරුවන්ගේ අනාගතය හදන්න ඉන්න මිනිස්සු හැම තැනකම මුල ඉඳන් ගත්තාම ලොකුම අවුලක්නේ. ඉතින් ඒ අවුල හදන්න ඉතින් මං හිතන්නේ දියවන්නාවට සුනාමියක් එන්න ඕන. ඉතින් ඒ වගේ මං ඇත්තටම එක පැත්තකට මේ දුක් වෙනවා මේ කොරෝනා ආපු වෙලාවේ මැරෙන්න ඕන වසංගත වෛරස් ටික මැරුන්නේ නැහැ. අපරාධ අහිංසක මිනිස්සු මැරුණේ. ඒ කියන්නේ අපි තවමත් කර්ම ගෙවන්න ඕනේ කියන එක මං හිතන්නේ ඒක තාමත් තියෙන්නේ. එතන වෙනස් වෙච්ච තැනදී මං හිතන්නේ අනිත් දේවලුත් ඔටෝමැටිකලි වෙනස් වෙන්න පටන් ගන්නවා. භූමි විශේෂයෙන්ම මෙන්න මේ ප්‍රජාව පිළිබඳව කතා බහ කිරීමේදී භූමි හරේන්ද්‍ර වඳුර ගන්නෙත් මෙන්න මේ මතය ගොඩනගන්නට මේ පිළිබඳව කතා බහ කරන්නට ඒ වෙනුවෙන් නැගී සිටින්නට හැකියාව ලැබුණ නිසා තමයි ඔබව පවා බොහෝ දෙනෙක් අඳුනගන්නේ. සහ අදටත් අපි ඔබව තමයි වැඩිපුරම දකින්නේ මේ පිළිබඳව කතා බහ කරන්නට මේ පිළිබඳව කතා බහ කරන්න ඉන්ටර්විව් එකකට හරියන මේ පිළිබඳව නැගී සිටින්නට ශක්තිය තියෙන ඔබව පමණයි අපිට පේන්නේ. ඇයි මේ ඔබේ ප්‍රජාවගෙන් වෙන කවුරුත් සමාජය ඉදිරියට ඇවිල්ලා මේ පිළිබඳව හඬක් නගන්නේ නැති උන් බයයිද සමාජයට? දැන් නව තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන් ඉදිරියට එමින් පවතිනවා. මම කීප දෙනෙක් පුහුණු කරමින් ඉන්නවා. මොකද මමත් තව අවුරුදු දෙකකින් විතර ලිංගික සුළුතරයට කටයුතු කරන එක මම ඒ ශාස්ත්‍රයෙන් මම දරුවන් සහ පරිසරය කියන දෙයට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එකක් ඉදිරියේදී අපිට තව මට වැඩි හොඳ පුද්ගලයන් කටයුතු කරන පුද්ගලයන් කතා කරන පුද්ගලයන් බිහි වෙයි. ඒ බලාපොරොත්තුව මට තියෙනවා. දෙක තමයි ඇත්තටම මේ වගේ රූපවාහිනී වැඩසටහනකට හෝ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරාට පස්සේ පුද්ගලයන් කොයිතරම් දුරට සූදානම්ද සහ හැකියාව තියනවද සමාජයෙන් එන පීඩනය
බලපෑම දරා ගන්න. මොකද අර මං කලින් කෝගේ අපේ ප්‍රශ්න අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් මිනිස්සුන්ට අපේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එතකොට මේ වගේ දේවල් දැන් මේ වගේ වීඩියෝ එකක් ගියාම උනත් බලන්න කොහේ හරි ඉඳගෙන අර ගන්ධබ්බ මේ ජීවීන් කීප දෙනෙක් ඉන්නවා. හරි කොහේවත් නැති කමෙන්ට්ස් දාන්න. ඉතින් Tamanට බලන්න බැන්නම් බලන්න එපා. Tamanට ඒක අකමැති නම් කැමති. Tamanට දෙයකට අකමැති Taman හරි නැහැ කියනවා වගේම තමයි තව පුද්ගලයන් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ. ඔයා සුදුයි ඔයා මට වැඩි උසින් කොටයි කියලා මට බෑ ඔයා මේ ලංකාවේ ඉන්න අයිතියක් නැහැ. මෙහෙම ගෑනු එපා කියලා මට එහෙම කියන්න බෑ. මොකද මම මේ ලෝකෙට ආවා වගේම තමයි ඔයත් ආවේ. එතකොට මම කාපු කන බොන කෑම වගේම තමයි ඔයත් කන්නේ බොන්නේ. ඔයාටත් එක ඉරයි තියෙන, එක හඳයි තියෙන, එක වාතය අපේ හුස්ම ගන්න, එක පොළවයි තියෙන. ඉතින් මේ දේවල් ඔයාට කොච්චර අයිතියක් තියෙනවා වගේම මටත් අයිතියක් තියෙනවා. මිනිසෙක් වෙලා ඉපදෙන හැම කෙනෙක්ටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒක ඔයාටවත් මටවත් වෙන කාටවත් ඒක උදුල්ලා ගන්න බෑ. ඒක අර මානව හිමිකම් කියනවනේ විශ්වීයයි කියලා. ඒක ඔයා මොන જાතිය පුද්ගලයෙක් වුණත් ඔයාට තියෙන අයිතිවාසිකම් ඔයාට තියෙන ලැබීම් මට උදුර ගන්න බෑ. ඒක තහනම්. මම දන්නේ මේ රටේ මානව හිමිකම් කියන්නේ මට කොහොමදත්ම තැනක් නැහැනේ. ඉතින් මේ වෙන රටවල නම් සංවර්ධනය කියන තැනදී බලුවාම දරුවන්ට සලකන විදිය, කාන්තාවන්ට සලකන විදිය, පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරක්ෂාව විදිය ඔය හැමදේම සංවර්ධනය කියන එකට ඇතුළත්. මේ රටේ නැති බිල්ඩින් විතරයිනේ තියෙන ගසුත් කපලා දානවා. බිල්ඩින් විතරයි. තව ටික කාලෙකින් මේ කොන්ක්‍රීට් වනාන්තරයක් වෙනකොට ඉතින් ඛණ්ඩ වෙන්නේ කොන්ක්‍රීට් උලාගෙන තමයි මේ ඉතින් ඔව් ලොකු අවුල් තියෙනවා. ලොකු අවුල් තියෙනවා. භූමිය අවසාන වශයෙන් අහන්නට ඕනේ මේ සම්බන්ධව කතා බහ කරද්දී විශේෂයෙන්ම මේ වෙනකොටත් අර ඔබ කිව්වා වගේම සමහරට ස්ත්‍රී කයක් දරාගෙන පිරිමි මානසිකත්වයක් තුලින් එහෙම නැත්නම් පිරිමි කයක් දරාගෙන ස්ත්‍රී මානසිකත්වයෙන් තුල සිටින පිරිස තවම සමාජය තුළ තවත් ඉන්නවනේ. හැබැයි ඔවුන්ට ලිංගික සංක්‍රාන්තිකයන් බවට පත් වෙන වමනාව තිබුණත් මේ සමාජයේ තියෙන බය නිසා සමාජයට සැඟවිලා ඉන්නට පුළුවන්. සහ ඔවුන් ඒ පිළිබඳව කතා බහ කරන්නට කෙනෙක් නැතුව ඉන්න පුළුවන්. හඩක් නගන්නට බැරුව ඉන්න පුළුවන්. ඔවුන්ට මේ වෙලාවේ මොන වගේ පණිවිඩයක් දෙන්න සීන සහ විශේෂයෙන්ම ඔබේ ආයතන තුලින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොන වගේ සේවාවන්ද සපයන්නේ මොවුන් සඳහා මේ ප්‍රජාවනේ මොන වගේ වැඩ කටයුතු කරන්න කියන මෙන්න මේ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරොත් හොඳයි. මං කටයුතු කරන ආයතනයේ මූලික වශයෙන්ම ආරම්භ කරේ ලිංගික සංක්‍රාන්තික පුද්ගලයන්ගේ පෞරුෂත්වයේ වර්ධනය කරන සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් නගා හිටවන. නීතිමය පැත්තෙන් අපි කටයුතු කරනවා. හැබැයි මූලික වශයෙන් අපේ අවධානය යොමු වෙන්නේ රැකියාව, පෞරුෂත්ව වර්ධනය, ඒ වගේ පැත්තට තමයි. අංක 1. තමන් ඉගෙන ගන්න වයස නම් ඉන්නේ මූලිකම දේ. ඉගෙන ගන්න. අධ්‍යාපනය කියන එක හරිම වැදගත්. මොකද තමන්ගේ අනන්‍යතාවය තමන් ගෑණියෙක්ද පිරිමියෙක්ද කියන එක තමන්ට කන්න බොන්න දෙන්නේ නෑ අනාගතේ. රස්සාවකට ගිහිල්ලා මම ලිංගික සංක්‍රාන්තිකයෙක් මට රස්සාවක් දෙන්න කොහමද? ලිංගික සංක්‍රාන්තිකයෙක් කියන එක රස්සාවක් කරන්න සුදුසුකම නෙමෙයි. තමන්ගේ වෘත්තීය කුසලතා දියුණු කරගන්න, තමන්ගේ අධ්‍යාපනය හොඳට කරන්න, හොඳ අධ්‍යාපන මට්ටමක් ලබා ගන්න. ඒක තමයි අනාගතයේ තමන්ගේ ජීවිතේට තමන්ට හම්බ කරලා කාලා බීලා ජීවත් වෙන්න තියෙන එකම දේ. right? එතකොට මොකද දැන් මේ තමන්ට කවුරුද සත්කමක් කරා යන්න ඕන නම් මොකක් හරි දෙයකට සල්ලි බෑ. ඉතින් මේ දේවල් පාරේ හිටගෙන හම්බ කරන්න බෑනේ. තමන්ට පාරේ හිටගෙන තම කරන ඉන්නවා. නමුත් මම ඒකට මේ අදහස් කළේ නිකන් සල්ලි හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේට වටිනාකමක් තියෙන්න ඕන. ඉතින් සුදුසුකම් සපුරා ගන්න අධ්‍යාපනය කරන ඒක අංක 1. නිසි වයසට ආවට පස්සේ ආයතන තියෙනවා. අපේ ආයතනය තියෙනවා. අර මම කලින් කෝගේ තව ආයතන 3ක් තියෙනවා. ඒ ආයතන තුනෙන් කැමති එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒකට මාර්ග පෙන්වීම කරනවා. අවශ්‍ය කරන යොමු කිරීම කරනවා. උපදේශනය ලබා දෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරනවා. මගේ ආයතනයේ මූලිකවම ඒ පැත්තත් කරනවා. එතකොට අපි නීතිමය පැත්තෙන් දැනුවත් කිරීමත් කරනවා. ඒ වගේම අර ඉදිරියේදී තව ගොඩක් වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සමාජයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන විශේෂයෙන්ම මේ සමාජයේ විවිධ විවේචන එල්ල කරන අය ඉන්නවා. විවිධ මත දරන අය ඉන්නවා සහ විවිධ කෝණයන්ගෙන් බලන අය ඉන්නවා. මොවුන්ට මොන වගේ පණිවිඩයක්ද ඔබේ ප්‍රජාව වෙනුවෙන් සහ විශේෂයෙන්ම රටේ වගකීමක් දරන පුද්ගලයෙක් විදියට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? තමන්ට විවිධ කෝණකින් බලන අයිතියක් තියෙනවා.
තමන්ට විවේචනය කරන්න හැටියක් තියෙනවා. හැබැයි තමන්ගේ කුණු තමන් ගාව තියාගන්න. ඒ කුණු එළියට දාලා මුළු සමාජෙම ගඳ ගසන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද හේතුව පිළිගන්න එක නොපිළිගන්න එක තමන්ගේ කැමැත්ත. හැබැයි මම කලින් කවගේ ජීවත් වෙන හැමෝටම අයිතියක් තියෙනවා. පිළිගත්තා හෝ නැතා හෝ හිංසා කරන්න එපා මිනිස්සුන්ට. මොකද හේතුව ඔබේ ජීවිතය ගත කරන්න ඔබ අරගලයක් කරනවා වගේම මගේ ජීවිතය ගත කරන්නත් මම වෙනමම අරගලයක් කරනවා. මතු පිටින් ලස්සනට ඇඳ පැළඳගෙන ආවා කියලා භූමි හරේන්ද්‍රන්ගේ ජීවිතයේ අර සර්වපිත්තර බෝල බෝල ජීවිත සබම් පෙන ජීවිතයක් නෙමෙයි. මගේ ජීවිතය තුලත් අරගල තියෙනවා. ඉතින් එතකොට මට මගේ ජීවිතේ මටම කියලා වෙනම අරගලයක් තියෙනකොට මට වාගේ කුණු ගඳත් එක්ක තවත් හරි අමාරු එක ඩීල් කරන්න. ඒක මට තවත් අමතර බරක්. ඉතින් ඒක නිසා තව කෙනෙක්ට හිංසා කරන්න අපහාස කරනවා නම් කරන පුද්ගලයෙක් නම් තමන් කල්පනා කරලා බලන්න වැරද්ද තමන්ගේ කොතනද තියෙන්නේ කියන එක. තමන්ගේ අඩුපාඩුවක් නිසා තමයි අනුන්ගේ අඩුපාඩු තමන් දකින්න උත්සාහ කරන්නේ. මොකද මම පොර වෙන්න මම වැඩ වෙන්න මම කරන්නේ අද සමාජයේ මගේ ටැලන්ට් එක පෙන්නලා මම ඉස්සරහට එන එක නෙමෙයි මම තව මිනිහෙක්ව පාගන එක පීඩා කරන එක හිංසනයක් කරන එක. ඉතින් තමන් හරිද වැරදිද කියන එක ඉස්ලාම් අනිත් පුද්ගලයා විනිශ්චය කරන්න කලින් ඒ පුද්ගලයා විනිශ්චය කරන්න ප්‍රශ්න කරන්න තමන්ට තියෙන සුදුසුකම මොකක්ද කියලා බලන්න. ඉතින් මිනිස්සයා නොවන තාක් මේ සමාජයේ ඉදිරියට ගමනක් නැහැ කියන එක තමයි මම දකින්නේ. ඉතින් මිනිසෙක් වෙන්න. මිනිසෙක් වෙන්න අනිවාර්යයෙන්ම අපි හැමෝම මිනිසෙක් විදිහට ඉපදුනා නම් මනුස්සකම දරාගෙන ජීවත් වෙන්නට පුරුදු වෙන්නට ඕනේ. මොකද අනිත් හැම සත්වයකටම වඩා අපිට මොළය කියන දේ දියුණු මොළයක් තියෙන්නේ. අන්න ඒක නිසා අපි සත්තුන්ගෙනුත් විශේෂ සත්වයා බවට පත් වෙන්නේ අපිට හොඳ පරිණත හොඳ දියුණු මොළයක් තියෙන නිසා. ඉතින් ඒ නිසාම තමයි මොළයක් වගේම හදවතක් තියෙන ඔබට කියන්නේ හැම නිතරම මනුස්සකමින් පිරුණු මිනිසෙක් බවට පත් වෙන්න කියලා. ඉතින් අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ භූමි හරේන්ද්‍රත් එක්ක පුංචි විරාමයක් ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාමයකින් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ අපේ ටොපික්ස් කතා බහත් සමග. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ අපේ ටොපික්ස් කතා බහත් එක්ක. ඉතින් ටොපික්ස් කතා බහෙන් නිතරම අපි ගීතය ගැනත් කතා බහ කරනවා. විශේෂයෙන්ම ගීතය කියන්නේ අපේ හදවතේ සියුම් හැඟීම් ස්පර්ශ කරන අපේ ජීවිතයට ඔසුවක් වෙන දෙයක් තමයි ගීතය, සංගීතය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අද දවසේත් භූමි හරේන්ද්‍රට මේ සංගීතය, ගීතය කියන දේ කොහොමද දැනෙන්නේ කියන එක පිළිබඳව කතා බහ කරන්නට තමයි සූදානම් වෙන්නේ. භූමි, ගීතය කියන එක ඔයාගේ ජීවිතයට කොච්චර සමීපද සහ මේ ගීතය, සංගීතය මොන විදිහටද ඔබට දැනෙන්නේ? මං කලිනුත් මම හිතන්නේ ඒකට උත්තරේ දුන්නා. මගේ ගෙදර වැඩක් කරන්නේ නැහැ සින්දුවක් අහන්න නැත්තම්. දවස පටන් ගන්නේ රැට නින්දට යන්නේ. මං වැඩවලට ගොඩක් වෙලාට ફોකස් කරනකොට ගැන දැන් අපි වැඩවලදී අපිට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්ස් ලියන්න තියෙනවා. ඒ වගේ දේවල් රිපෝට් ලියනකොට එහෙම මම සින්දුවක් අහන්න තමයි මම වැඩ කරන්නේ. ඉතින් ගීතය කියන එක මට මාරම කිට්ටු දෙයක්. කාලෙන් කාලට කැමති ගීත වෙනස් වෙනවා. ඒ අතර හැමදාමත් කැමති ගීත කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේ ගීතය කියන්නේ මං හිතන්නේ මිනිස්සුන්ගේ ජීවිතේට අපි හුස්ම ගන්නවා හා සමානම දැන් අපිට ගොඩක් ලං වෙලා. දැන් කාලේ නම් ඇත්තටම ඒ වගේ හදවතට දැනෙන නිර්මාණ බොහොම අඩුයි තියෙනවා. ඒ වුණාට නිර්මාණ නැත්තේත් නෑ. ගීතයේ කතා බහ කරද්දී ඔබ කිව්වා අර නිතරම හදවතට දැනෙන ගීත කීපයක් තියෙනවා කියලා. අපේ ජීවිතේ අපි හැම කෙනෙක්ටම තියෙනවා හදවතට තදින්ම දැනුණු අපේ හැඟීම් වලට තදින්ම දැනුණු ගීතයක්. සහ ඒ ගීතය අපිට සමහරට අවුරුදු ගානකට කලින් අහපු ගීතයක් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ වෙලාවේ අහනකොටත් ඒ හැඟීම, ඒ හදවතට දැනෙන සමීපය අපිට දැනෙනවා. එහෙම ගීතයක් ඔබටත් අනිවාර්යෙන් ඇති. මොකද්ද ගීතය? එකක් නෙමෙයි කීපයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒවා මෑතක කියලා එහෙම මේ නිර්මාණය වෙච්ච ගීත 2-3යි තියෙන්නේ වගේ all time favorite ඇටියට. හැබැයි මම ගොඩාක් කැමති පරණ ගීතවලට. චන්ද්‍රලේඛා මහත්මියගේ, දීපිකා ප්‍රියදර්ශිනී මහත්මියගේ, නන්දමාලිනී මහත්මියගේ වගේම හින්දි ගීත සහ දමිළ ගීත කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේ කීපයක් තියෙනවා. මතක් කරමු කැමති ගීත. එකක් කිව්වොත් චන්ද්‍රලේඛා මහත්මියගේ මගේ දිනපොතෙහි ගීතෙත් මම ගොඩක් කැමතියි. නන්දමාලිනී මහත්මියගේ තරුණ දින මහරෑ, සුලංකා පොල්ලේ ගීතෙත් මම කැමතියි. දීපිකා ප්‍රියදර්ශිනී මහත්මියගේ කවිය නුඹ ගීතෙත් මම කැමතියි.
ඔව් ඒ වගේ. ඒ වගේ ගීත වලට කැමති. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට ඔබ නිතරම ගීත අහනවා කියලා කිව්වනේ. සමහර අයගේ පුරුද්දක් තියෙනවා සමහර වෙලාවට travel කරනකොට අනිවාර්යයෙන්ම මම සින්දු අහන්න ඕනේ කියලා එකක්. එහෙම නැත්නම් සමහරව නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම ගීත අහලා නිදා ගන්න පුරුදු වෙලා තියෙනවා මනස රිලැක්ස් කරගන්න කියලා. මාත් එහෙම තමයි. ඒ වගේ මොන වගේ පුරුදුද තියෙන්නේ? රාත්‍රියට හැමදාම අහනවද ගීත? ඉතින් ඇත්තටම සින්දු අහන්න නැති වෙලාවක් නැද්ද? හරිම අඩුයි. ඔෆිස් එකේ ඉන්න ටිකේ විතරයි. නැත්තම් මම හැමදාම වැඩට එනකොට මගේ JBL එකක් තියෙනවා Bluetooth speaker එක. මම ඒක charge වෙන්න දාලා ඉන්නේ. ගෙදර ගිය ගමන් ඉස්සලාම කරන්නේ මේ කෝපි එකක් බොන එක. ඉඳගෙන බෑග් එක පැත්තක තිබ්බ කෝපි එකක් තිබ්බ JBL එක on කරා. කැමතිසි මූඩ් එකට අනුව මම සින්දු තෝරනවා. තෝරලා දානවා. දැන් මේ දවස්වල පොඩි නිකන් අර නැගලා යන රිද්ම යන චූන් ටයිප් සින්දු ටිකක් තියෙනවා. මොකද මේ දවස්වල මට මගේ එනර්ජි එක බූස්ට් කරගන්න ඕන. ඒක නිසා අහන සින්දු වෙනස් වෙනවා. මෑත කාලයේ ගීත බොහොම අඩුවෙන් කියවනේ හොඳ තමන්ට දැනෙන ගීත ප්‍රමාණය. ඒ ගීත අතරින් ගොඩාක්ම තදින් දැනුණු ගීතයක් තියෙනවද? මෑත කාලයේ බිහි වෙච්ච ගීතවනේ. ඔව් ඇත්තම ගීත දෙක තුනක් තියෙනවා. එකක් අභිෂේක් අක්කගේ මතක ගීතය. ඒක හරිම ෂෝක්. ඒක දැනෙනවා ගොඩක් ඒ ගීතය. මට ගායකයාගේ නම මතක නැහැ හැබැයි සඳනාරි කියලා ගීතයක් තියෙනවා. ඒක නාඩගම් ගීතය කියලා එකක් තියෙනවා. ඒකේ ටියුන් එකට මම ආසයි. ඒකේ තාලයට රිද්මයට මම ආසයි. උදුරාවි ගීතයට මම ගොඩක් කැමතියි. ඔය ටික තමයි. එච්චරයි. ගීතත් එක්ක කතා බහ කරනකොට විශේෂයෙන්ම සමහර අයට ගීතේ මෙලඩි එක තදට දැනෙනවා. සමහර අය කැමති ඒකේ වචන ටික බලලා තමයි සමහර අය ගීත අහන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔබ ගීතයක මොනවාටද වැඩිපුර කැමති ගායනය කරන විදියටද එහෙම නැත්නම් ලිරික්ස් වලටද එහෙම නැත්නම් මෙලඩි එකටද? ගායකයෝ බලලා මම කවදාවත් සින්දු තෝරන්නේ මියුසික් එකටයි මේ වචන වලටයි දෙකටම. දෙකම හොඳට බලලා තමයි ඔව් සමහර ගීතවල තියෙනවා තේරුම නම් මෙලෝ තේරුමක් නැහැ. හැබැයි ඒකට ටියුන් එක ලස්සනයි. සමහර ගීත තියෙනවා වචන. ඒ වචන අර අතීත ෆ්ලෑෂ් බෑක්ස් ඔක්කොම ටක් 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 ගාලා යන ඒවා තියෙනවා. ඉතින් මතකේ වගේ සින්දුවා. ඉතින් ඔව් ඒ දෙකම අතීතය මතක් කරගන්න ඕන සමහර විට ඒ වගේ ගීතත් අහනවා ඇති. ඔව් හිත පෑරිච්ච වෙලාවට මම අහන සින්දු දෙක තුනක් තියෙනවා. එකක් උමාරා සිංහවංශ ගායනා කරන අර සිනහකෝ කියලා ගීතයක් තියෙනවා. වහින වෙලාවකට බල්කනියට කියලා හොඳ කෝපයක් එක්ක. ඒ සින්දුව මතක සින්දුව. එතකොට කබියල් විදනා කියනා කියලා සින්දුවක් තියෙනවා. ඉතින් ඔය වගේ ලස්සන ගීත තියෙනවා. ඒ කියන්නේ ඒ මොහොත විඳින්න පුළුවන් විදිහට තමන්ව වෙනස් කරගන්න පුළුවන් ලස්සන ගීත තියෙනවා. ඒක අර මේ මොනවාද අපි කියන ඔය සමහරක් සින්දුවනකොට මාතර කොළඹ බස් කියලා. ගාල්ල මාතර බස් ඔය වගේ කියන ඉතින් අර එහෙම අර මේ ටකඩ සින්දු වල මම එච්චර කැමති නැහැ. භාවනාවක් වගේ අහන්න පුළුවන් ගීතවල ගීතත් තියෙනවා. එතකොට සමහර වෙලාවට අර තමන්ව බූස්ට් කරගන්න තමන් අහන්න පුළුවන් ලස්සන වේග රිද්ම ගීතත් තියෙනවා. ඉතින් ඔව් ඒක ඩිපෙන්ඩ්ස්. ගීත ගැන කතා බහ කරා වගේම ඔබ රංගනයෙන් අතිවිශිෂ්ට නිර්මාණයකට දායක වෙලා ඔබේ රංගනයේ තියෙන දක්ෂතාවය පෙන්වන්නේ හැමෝටම පෙන්වනවා. ඉදිරියේදී කැමැත්තක් බලාපොරොත්තුවක් නැද්ද ගීතයක් නිර්මාණය කරන්නට ගීතයක් ගායනා කරන්නට ආසාවක් නැද්ද? බිත්තර තක්කාලි පාරල් කන්න නැතුව ලාවට සින්දුවක් කියාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ බැරි වැඩ කරලා නිකන් කිච වෙන්න ඕනේ නැහනේ. පුළුවන් දේ කරලා අර තියා හදාගත්ත නම තියාගෙන ඉන්න ඕනේ. මොකද අර වැඩි තණ්හාවට වැඩි ප්‍රසිද්ධියට කියලා දේවල් අත්හදා බලන්න මගේ උමනාවක් නැහැ. මොකද මං කියන පුද්ගලයා ගොඩාක් වෙලාවට දෙයක් කරන්න කලින් මට ඒක කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකට කරන්න පුළුවන්ද කියන එක බලනවා. කරන්න බැරි නම් මං ඇත්තටම මේකට අතවත් තියන්නේ නැහැ. මොකද Tamanට පුළුවන් දේ කරගෙන Tamanට ඉස්සරහට යනවා මිසක් මේ බැරි දේ කළා හොම්බානා ගන්න මට බෑ. සහ මං ඔටෝ ටියුන් ගායනා කරන්න කොහොමවත් ආස නැහැ. මං වේදිකාවල ගීත ගායනා කළා තියෙනවා පොඩි කාලේ. හැබැයි මෑත කාලේ මම මගේ බාත්රූම් එක ඇතුළේ විතරයි. බාත්රූම් එක විතරයි. ඉලිම කරොත් මම ෂේප් එකේ ගීතයක් පුළුවන් කියලා පොඩි කොටසක් කියන්න පුළුවන්. පොඩි කැලක් කියන්න. ගලා කන්දෙහි මතුවෙන දොලකීමේ ප්‍රීති ජීවිතේ ගලාවි තුලසේම ප්‍රීති ජීවිතේ
ගලා කන්දෙහි මතුවෙන දොලකීමේ ප්‍රීති ජීවිතේ ගලාවී තොලසේ මා ප්‍රීති ජීවිතේ रात्रि काले चंद्रालोके रात्रि काले चंद्रालोके केंदी से दिय सेलवेवी हा केती से दिय सेलवेवी डोलकी में प्रीति जीविते गलावी तुलसे माँ प्रीति जीविते හරිම ලස්සනයි සින්දු කියන්න බෑ බෑ කිව්වට ඔබට පේනවා ඇති තාමත් අපූර්වට ගීත ගායනා මම එක එක විතර තක්කාලි කන්න නැති වෙන ගානට ෂේප් එක කියන්න පුළුවන් හැම දෙයකටම අති දක්ෂ කෙනෙක් තමයි භූමි හරේන්ද්‍රන් කියලා කියන්නේ. ඉතින් ඒක අදවසේ ඔප්පුණා මම හිතන්නේ රංගනයට විතරක් නෙමෙයි අය ගායනයටත් ඉතාමත් දක්ෂ කෙනෙක් කියන බවට මම හිතන්නේ ඔබට අදවසේ දකින්නට හැකියාව ලැබෙන්නේ නැති. ඉතින් අදවසේ අපි කතා බහ කරේ භූමි හරේන්ද්‍රත් සමග ඔබ දන්න කියන ඔබ ගොඩක් ආදරය කරන චරිතයක් සමග තමයි අදවසේ කතා බහ කරේ. ඉතින් ඇයගේ ගීතවලට තියෙන රසවින්දනය මොන වගේද කියන දේ පිළිබඳව තමයි මේ වෙලාවේ අපි කතා බහ කළේ. ඉතින් අද දවසේ අපේ කතා බහ ටොපික්ස් කතා බහ නිමා කරන්නට තමයි සූදානම් වෙන්නේ. භූමිය ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් සමග එකතු වුණාට. මොකද විශේෂයෙන්ම මේ මාසේ පුරාවටම ඔබ ගොඩාක් කාර්යබහුලයි කිව්ව මේ කාර්යබහුලත්වයත් එක්ක ඒ කාලෙන් වෙලාවක් වෙන් කරගෙන අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ගොඩාක් ස්තුතියි. මම ඇත්තටම මේ ගොඩක් සමුඛ සාකච්ඡාවලට බැහැකව මගේ අවුරුද්දේ මේ පළවෙනි සමුඛ සාකච්ඡාව දෙසැම්බර් මාසෙ ඉඳන් ගත්තාම ගිය අවුරුද්දේ මම සම්බන්ධ වෙච්ච. ඉතින් ගොඩක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. ඉතින් අද දවසේ අපේ ටොපික්ස් කතා බහ අවසන් කරන්නට ඉමා කරන්නට තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ ඔබට ඉතාමත් වැදගත් පණිවිඩයක් ඔබට යමක් ලබා දෙන්නට අපිට හැකියාවක් ලැබුණා. මම හිතන්නේ විශේෂයෙන්ම හරවත් දෙයක් ඔබත් සමග බෙදා හදා ගන්නට අද දවසේ අපේ ටොපික්ස් කතා බහ තුළ අපිට හැකියාව ලැබුණා. ඉතින් අද දවසේ ගිහින් එන්න ලබන සතියේත් මේ වගේම ඉතාමත් සුවිශේෂ චරිතයක් සමග වැදගත් දෙයක් ඔබේ ජීවිතේට යමක් එකතු කරන්නට සූදානම්ින් අපි එනවා. ඉතින් අද දවසට ගිහින් එනවා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න මේ topics.